ත්‍රිකෝණයක සම්මත අංකණය කියන කොටස තමයි පිටු අංකය 8 කතා කරන්නේ. මෙතෙන්දී ත්‍රිකෝණ වර්ග අපි ගිය සතියේල කතා කරා. සුළු කෝණික ත්‍රිකෝණ, මහා කෝණික ත්‍රිකෝණ, ඍජු කෝණික ත්‍රිකෝණ ආදී වශයෙන්. ඕනෑම ත්‍රිකෝණයක් අපිට අංකණය කළ හැකි ක්‍රමවේදයක් තියෙනවා. ඒක ලෝකේ කොහේ කරත් සම්මතයක් ඒක. අපි ත්‍රිකෝණයේ අංකණය කරනකොට ත්‍රිකෝණයක පාද තුනක් තියෙනවා. ඒ වගේම ත්‍රිකෝණයක කෝණ තුනක් තියෙනවා. එතන මෙන්න මේ පාද සහ කෝණ ත්‍රිකෝණයේ අංකරණය කරන පිළිවෙල. ඒක ලෝකේ පිළිගත් අපි කිව්වත් හරියට නිකන් ප්‍රොටෝකෝල් එකක් වගේ. එහෙම නැත්නම් නියමයක් වගේ. එතකොට මේ සම්මතයෙන් බැහැරව ගණිතයේදී ත්‍රිකෝණ අංකණය කිරීමක් කරන්නේ නැහැ. එන්නකො ටියුට් එකේ පිටු අංකය 8 නැති අය පොඩ්ඩක් මාතෘකාව ලියා ගන්න ත්‍රිකෝණයක සම්මතාංකණය කියලා. ත්‍රිකෝණයේ කෝණ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂරයේ මගින්ද ත්‍රිකෝණයේ පාදවල දිග එම පාදයට ඉදිරියෙන් නැති කෝණයේ අනුරූප සිම්පල් අක්ෂරයේ මගින්ද අංකණය කරනවායි කියලා දීලා තියෙනවා. එතකොට මේ ත්‍රිකෝණ සම්බන්ධයෙන් අපි කතා කරන්නේ ත්‍රිකෝණ මිතිය. O level පන්තියේදී ත්‍රිකෝණ මිතිය කරේ නැහැ කියලා A level පන්තියේදී ත්‍රිකෝණ මිතිය අතහැරලා බෑ. එතකොට O level පන්තියේදී ත්‍රිකෝණ මිතියට අපි sin cos tan කියන ඒවා කතා කරේ නැහැ කියලා මේකෙදී එක කතා නොකර ඉන්න බෑ. right. එතකොට ත්‍රිකෝණයක් සම්මතව අංකණය කරද්දී අපි ගිය සතිවල පයිතගරස් සම්බන්ධයෙන් කතා කරා. ත්‍රිකෝණයක පාද තුනක් තියෙනවා. මේ ආකාරයට. එතකොට මේ දීලා තියෙන ත්‍රිකෝණේ මෙන්න මේ කෝණය A කියලා දීලා තියෙනවා. එතකොට සම්මත අංකණයේදී කෝණ නම් කරන්නේ කැපිටල් අක්ෂරයෙන්. එහෙනම් මෙයා B කියලා දීලා තිනවා, මෙයා C කියලා දීලා තිනවා. කෝණ නම් කරන්නේ කැපිටල් අක්ෂර වලින්. එතකොට ඊට අනුරූපව ඒ කෝණයේ සම්මුඛ පාදය. කියන්නේ ඉස්සරහින් තියෙන පාදය. මෙයාට ඉස්සරහින් තියෙන්නේ මේ පාදේ. එහෙනම් එයා සිම්පල් A වලින් නම් කරනවා. මෙයාට ඉස්සරහින් දෙන්නේ මේ පාදේ. එහෙනම් මෙයා සිම්පල් B වලින් නම් කරනවා. මෙයාට ඉස්සරහින් තියන්නේ මේ පාදේ. මෙයා සිම්පල් C වලින් නම් කරනවා. එහෙනම් ත්‍රිකෝණයේ කෝණ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂර වලින්ද ඊට පස්සේ එම කෝණයට ඉදිරියෙන් නැති පාදේ. දැන් උදාහරණයක් විදිහට මෙයාට ඉස්සරහින් තියන්නේ මෙයා. මෙයාට ඉස්සරහින් තියන්නේ මෙයා. මෙයාට ඉස්සරහින් තියන්නේ මෙයා. එහෙනම් එක් කෝණයේ අනුරූප සිම්පල් අක්ෂරයේ මගින් නම් කරනවා. එහෙනම් ඔන්න ත්‍රිකෝණමිතියේදී ත්‍රිකෝණ සම්බන්ධයෙන් ත්‍රිකෝණ මිතිය කියන එකම නෙවෙයි. ත්‍රිකෝණ සම්බන්ධයෙන් ස්ටෑන්ඩඩ් එක මෙන්න මේක තමයි නම් කරන විදිය. right. එහෙනම් අඩුපාඩුව හදාගමු ටියුට් එකේ නැති අය චුට්ටකට අදට පොඩ්ඩක් සමා වෙලා ඉඳගමු. මෙන්න මේ ආකාරයටයි ත්‍රිකෝණයක් සම්මතව අංකණය වෙන්නේ. right. ඊළඟට අපි ත්‍රිකෝණමිතියේදී කතා කරනවා sin cos tan කියලා ත්‍රිකෝණමිතික සම්බන්ධතා තුනක්. මේක ඔයගොල්ලෝ O level පන්තියේදී හොඳටම දන්නවා. sin cos tan කියන සම්බන්ධතාවය. right. මම එනම් එතෙන් දෙන්නම් මාතෘකාව ත්‍රිකෝණයක සම්මත අංකණය කියලා වෙනස් කරගන්න ටියුට් එකේ තියෙන්නේ සමමිතික අංකණය කියලා. right. මෙන්න ත්‍රිකෝණමිතික සම්බන්ධතා. ත්‍රිකෝණමිතික සම්බන්ධතා ගොඩනංවන්නේ ඍජුකෝණික ත්‍රිකෝණයක් සඳහා. ත්‍රිකෝණමිතික සම්බන්ධතා ගොඩනංවන්නේ ඍජුකෝණික ත්‍රිකෝණයක් සඳහා. ඍජුකෝණික ත්‍රිකෝණයක් කියන්නේ එක් කෝණයක අගය අංශ 90ක් වෙනවා. එහෙම නොවන ත්‍රිකෝණ සඳහා ඍජුකෝණික සම්බන්ධතා මේ ඍජුකෝණික නොවන ත්‍රිකෝණයක් සඳහා ත්‍රිකෝණමිතික සම්බන්ධතා ගොඩනංවන්නේ නැහැ. මෙන්න මේ ABC කියලා දීලා තියෙනවා ත්‍රිකෝණය. ABC කියලා දීලා තියෙනවා ත්‍රිකෝණය. මෙන්න මේ අපි තෝරගෙන තියෙන කෝණයක් එයාගේ අගය θ. කොරෝනා වලක් තියෙනවනේ ඇල්ෆා බීටා තීටා ගැමා ඊටා නේ ඔක්කොම තියෙනවා. මේ ග්‍රීක හොඩිය අත.
ඉතින් අපිට ඇවිල්ලා තියෙන්නේ පළවෙනියටම තීටා. තව තියෙනවා ඊටා. ලංකාවේ ඉන්නවා නීටා. අපිට තියෙන්නේ ඇල්ෆා බීටා ගැමා ටීටා අන්නෝ තමයි කතා කරන්න තියෙන්නේ. මෙන්න මේ ABC ත්‍රිකෝණික ත්‍රිකෝණයේ ටියුට් එක නැති ඇඳගමු මගෙත් එක්කම. මේකේ sin වලට අගයක් ගන්නවා අපි. sin තීටා. ඊළඟට cos තීටා. ඊළඟට tan තීටා. sin තීටා, cos තීටා සහ tan තීටා සඳහා අගයන් ගන්නවා. sin තීටා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. sin තීටා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් මෙයා ඉස්සරහින් මම ලියනවා ඔයගලන්ට ඊට තියලා තියෙනවා sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් මෙන්න සම්මුඛ පාදය. බෙදීම කර්ණය. ඊට අපි මේක මතක තියාගන්නේ සක. සක සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. sin කියන්නේ සක. sin කියන්නේ සක. ඔහම ඉස්සරහින් ලියාගෙන යන්න ටියුට් එකේ. එහෙම ගත්තොත් එහෙම මෙතන සම්මුඛ පාදය කියලා කියන්නේ මෙයා ඉස්සරහින් තියෙන කෙනා. මෙයා ඉස්සරහින් ඉන්න කෙනා තමයි සම්මුඛ පාදය. එහෙනම් සම්මුඛ පාදයේ BC. BC කර්ණය මොකක්ද? ඍජු කෝණේ ඉස්සරහින් තියෙන්නේ කර්ණය. මේ තියෙන්නේ කර්ණය. මෙයාට ඉස්සරහින් තියෙන්නේ සම්මුඛ පාදය. මේ තියෙන්නේ බද්ධ පාදය. මේ තියෙන්නේ බද්ධ පාදය. එහෙනම් මෙන්න සම්මුඛ පාදය කර්ණය කියන්නේ AC. කර්ණය කියන්නේ AC. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් sin θ කියන්නේ BC බෙදීම AC. sin θ කියන්නේ BC බෙදීම AC. ඊළඟට අපි ගන්නවා cos θ. cos θ ගන්නවා. cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් මෙතනින් ලියනවා cos θ වෙනුවට ඉස්සරහින් බද්ධ පාදය බෙදීම කර්ණය. ඒකෙදි cos කියන්නේ බක, sin කියන්නේ සක. මෙන්න බක. බද්ධ පාදයේ බෙදීම කර්ණය. sin කියන්නේ සක, cos කියන්නේ බක. එතකොට මෙතෙන්දී බද්ධ පාදය කියන්නේ මෙයා AB. කර්ණය AC. බද්ධ පාදයේ AB කර්ණය AC. බද්ධ පාදයේ AB කර්ණය AC. ලියා ගන්න cos. ඔබ ආන්සර් කරලා කියන්න පස්සේ කිව්වේ පස්සේ ගයිද. කොහොමද ගන්න? ඊළඟට tan. tan කියන්නේ සක බක සබ. මොකද්ද සබ නම්? සම්මුඛ පාදය. බයන්න නම් බද්ධ පාදය. එහෙනම් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙනම් tan කියන්නේ සම්මුඛ පාදය. බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙනම් බලන්න සම්මුඛ පාදයේ මෙයා. මේ කෝණයට අනුරූපවයි කියන්නේ. දැන් මෙයාගේ ඉස්සරහින් ඉන්නේ මොකද්ද BC. බද්ධ පාදයේ වෙන්නේ මොකද්ද? AB. බද්ධ පාදයේ වෙනවා AB. එහෙනම් එතන බලන්නකෝ සබ. එහෙනම් sin සක. cos බක.
tan සබ සරලම කිව්වොත් මේ මොකද්ද? සක බක සබ පාඩම. සක බක සබ පාඩම තමයි sin cos tan කියලා කියන්නේ. right. ඊළඟට ලෝම කොටි කරලා ගන්න. අර අලුත්ම යව ගෲප් එක right ඔය IMS එකට ඇවිල්ලා රෙජිස්ටර් වෙච්ච අයගේ නම්බර් වලට මම කතා කරා. ගොඩක් අය ෆෝන් එක උස්සන්නේ නැහැ. ඒකල්ලා දැන් පන්තිය පටන් ගත්තාම ලින්ක් එක ආවෙන්නේ නැහැ කියලා ආයෙ කෝල් කරනවා. ඉතින් පන්තියට කතා කරපු සම්බන්ධ කරගත්ත හැම ළමයාටම මම කෝල් කරනවා. එහෙම නැතුව පන්තියට සම්බන්ධ කරගන්නේ නැහැ. හේතුව අපි ඕගොල්ලෝ දැකලා නැහැනේ. ඕගොල්ලෝ මාව දැකලත් නැහැ. ඉතින් එතකොට පන්තියට සම්බන්ධ වෙන්නේ ළමයෙක්මද කියන එක අපි තහවුරු කරගන්නවා. මොකද එහෙම නැතුව අපේ 20යි 21 රිවිෂන් පන්තියේ සෑහෙන ගැටලුවක් ඇති වුණා. දැන් පන්තියට සම්බන්ධ වෙන්න නම් අනිවාර්යෙන් මම කතා කරන්න ඕනේ. එහෙම නැතුව මේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. ෆෝන් කරපුවම ෆෝන් එක උස්සන්නේ නැහැ. ඉතින් එහෙම අපි සැරයක් දෙසරයක් උත්සාහ කරනවා. ඊට පස්සේ ආයේ බලන්නෙත් නැහැ. හේතුව මේ ඒ නම්බර එකටම කෝල් කරලා ඉන්න බෑනේ වෙන නැතුවේ. ඒ ඔයගොල්ලන්ගේ ෆෝන් එකක් තියෙනවා නම් නම්බර එකකින් කෝල් එකක් ආවම මේක උස්සන්න ඕනේ. සමහරක් අය කරන්නේ නම්බර එකට කෝල් එකක් ආවම ෆෝන් එක කට් කරලා අහනවා කවුද මේ කියලා මැසේජ් එකක් දාලා. ඉතින් එහෙම ෆෝන් එකේ තියෙන්නේ කෝල් කරන්න මිසක් මැසේජ් ගහන්න නෙවෙයි. මැසේජ් එන්නේ දෙවනුව. පළවෙනියටම දෙන්නේ කෝල් එකක් ගන්න ඕ එකට ආන්සර් කරන්න. right. දැන් මෙන්න මේ ත්‍රිකෝණමිතිය සම්බන්ධයෙන් චූටි වීඩියෝ එකක් තියෙනවා. මේකට කියන්නේ ට්‍රයිග්නොමෙට්‍රි කියලා. මම මේ වීඩියෝ එක ඔහොමම ඔයගොල්ලන්ට ෂෙයා කරන්නම්. කියන්නේ ත්‍රිකෝණමිතිය භාෂාවෙන් අර්ථ දැක්වෙන්නේ ත්‍රිකෝණ කොටස ට්‍රයැන්ගල් එක ත්‍රිකෝණයක් ලෙස මෙට්‍රි කියන කොටස මෙෂර්මන්ට් එක මෙඩම් ලෙස එසේම ත්‍රිකෝණමිතිය කියන්නේ ත්‍රිකෝණමිතිය සරල අර්ථ දැක්වීම ලෙස ත්‍රිකෝණයක මෙඩම් ලබා ගැනීම කියලාට හඳුන්වන්න පුළුවන්. එසේනම් පළමුව කල යුත්තේ ත්‍රිකෝණයක පැනගත් සියලුම දේ හඳුනා ගැනීම. එම ABC ත්‍රිකෝණය සැලකූ විට කැපිටල් A කෝණය මුලලා ඇති ත්‍රිකෝණයේ පැතිකඩ සිම්පල් A දෙකක් ලෙස අනෙකුත් කැපිටල් B සහ C මුලලා ඇති පැතිකඩවල දිග සිම්පල් සහ සිම්පල් C ලෙස නම් කරන්න පුළුවන්. දැන් ත්‍රිකෝණයේ පැනගත් දේවල් අපි නම් කරමු. අපිට මෙන්න ABC ත්‍රිකෝණයේ capital A, capital B හා capital C කෝණය සහ simple A, simple B සහ simple C යන දේවල් අපිට ගණනගත හැකියි. ත්‍රිකෝණමිතියදී අපි සැලකීමකට ලක් කරන්නේ පැතිකඩ සහ කෝණ තුනක් පමණයි. එම පද හයෙන් කිහිපයක් ලබා දී ඉදිරි පදවල අභේස දෙවීමට අපි ත්‍රිකෝණමිතිය භාවිත කරනවා. නමුත් ත්‍රිකෝණමිතිය සම්බන්ධ වන්නේ අපි දන්නා ත්‍රිකෝණ වර්ග වලින් එක් ත්‍රිකෝණ වර්ගයක් සඳහා පමණයි. එනම් ඍජුකෝණ ත්‍රිකෝණ සඳහා පමණයි. එම ත්‍රිකෝණය එම ලක්ෂයේ ඍජුකෝණයක් ගැනීම නිසා ඍජුකෝණී ත්‍රිකෝණයක් වියද. එබැවින් අප එක් කෝණයක අගය දනින්නේ නම් සෑම අංශක 90ක් වන ඍජුකෝණය. එවිට තවත් කෝණ දෙකක් ඉතිරි වේ. එම කෝණය θ වන අතර ත්‍රිකෝණමිතිය යොදා ගැනීමට එම ත්‍රිකෝණය භාවිත කරමු. දැන් අපි මේ ත්‍රිකෝණමිතිය භාවිත වන අවස්ථා සැලකමු. එහි දැක්වෙන්නේ යම් පුද්ගලයෙකුට එම ගසේ උස දැන ගැනීමට අවශ්‍ය බවයි. එවිට
මෙම දුර දන්නා අවස්ථාවකදී සහ මෙම θ කෝණය දන්නා විටදී පහසුවෙන්ම මෙම ගසේ උස සොයාගත හැකියි. තවත් උදාහරණයක් ගත් විට මෙම පුද්ගලයාටම මෙම කන්දේ උස සොයා ගැනීමට අවශ්‍ය වූ විටදී මෙම දුර සහ මෙම කෝණය දන්නා විටදී කන්දේ උස සොයා ගැනීම ඉතාමත් පහසුයි. නමුත් කෙසේද? එයයි අද අපේ පාඩම ත්‍රිකෝණ විදිය. right එහෙනම් ඔයගොල්ලන්ට පොඩ්ඩක් වීඩියෝ එකේ සද්දේ පොඩි අපහැදිලිතාවයක් තිබ්බා, මදි ගතියක් තිබ්බා. එහෙනම් ත්‍රිකෝණමිතිය කියන එක භාවිතා කරනවා අපි සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව. මේ ප්‍රායෝගිකව භාවිතා කරන අවස්ථා දෙකක් තමයි ඔය කන්දක උස මැනීම සහ ඊගාට ගහක උස මැනීම වගේ එකක් භාවිතා කරන්නේ. right. එතකොට ත්‍රිකෝණමිතියේ ප්‍රධාන සමීකරණ තුන අපි දැන් කතා කරා sin cos tan සක බක සබ. මෙන්න මේක අපි O level පන්තියේදී දන්නවා. හැබැයි අපි මෙතනින් එහාට පොඩ්ඩක් මේ ගැන කතා කරන්න වෙනවා. මේ තියෙන්නේ ඍජු කෝණික ත්‍රිකෝණ. ත්‍රිකෝණයක කෝණ තුනේ ඓක්‍ය අංශක 180ක් වෙනවා කියලා අපි දන්නවා. ත්‍රිකෝණයේ කෝණ තුනේ ඓක්‍ය අංශක 180. මෙන්න මේ කෝණය අංශක θ කියලා ගත්තොත් මෙන්න මේ කෝණයේ අගය කීයද කියලා අපිට හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. බලන්න ඒ කෝණයේ අගය කීයද වෙන්නේ කියලා දාන්න බලන්න පුළුවන් නම් මේ කෝණයේ θ ත්‍රිකෝණයේ කෝණ තුනේ අගය 180යි. එහෙනම් මෙයාගේ අගය කීයද? කීයද මෙයාගේ අගය? ඔව් 90 ඍණ θ. මෙන්න මේ කෝණේ අඩු කරා නම් එනවා 90 ඍණ θ කියලා. එහෙම වෙන්නේ කොහොමද? අපි ගත්තොත් එහෙම මේ කෝණය මේක x කියලා ගමුකෝ. මේක 90යි. එකතු කිරීම මේ කෝණයේ θ සම ධන මෙන්න මේ කෝණයගේ x සමාන වෙනවා 180. එන x පදේ ඉව කරගෙන මේ ටික මේ පැත්තට අරන් යනවා. එහෙනම් මෙතන x ඉතිරි කරගත්තාම මේ ධන 90 මෙහෙට යනවා. 180 ධන 90 මෙහෙට යනකොට ඍණ 90 වෙනවා. මේ ධන θ එහාට යනකොට ඍණ θ වෙනවා. එතකොට 180 න් 90ක් ගියපම 90යි. මේ ඍණ θ. එහෙනම් බලන්න x වල ගියවිලා දිනනවා කීයද? 90 ඍණ θ. x වල ගියවිලා දිනනවා 90 ඍණ θ. දැන් මෙයා අංශක 90යි නම් මේ θ කෝණයේ අගයයි. මෙන්න මේ x කෝණයේ අගයන් දෙක එකතු කරපුවාම ඉතිරි 90 එන්න දෙපේ. එහෙනම් මෙතන මේ දෙන්නාගේ එකතු අංශක 90ක් වෙනවනේ. ඒ හින්දා මෙන්න මේ θ සහ x අපි කියනවා අනුපූරක කෝණ කියලා. මොකද කියන්නේ? අනුපූරක කෝණ. අනුපූරක කෝණ. එහෙනම් අපි එන්නේ මෙන්න මේ අනුපූරක කෝණවල ත්‍රිකෝණමිතික අනුපාත අතර සම්බන්ධතාව කීපයක් ගන්න. ඕලෙවල් පන්තියේදී සමහරක් අයට මේ ටික කෙරිලා ඇති, සමහරක් අයට මේ ටික කෙරිලා නැතිව. එහෙනම් මෙතන මේ කියන θ සහ මේ කියන x කියන කෝණ අනුපූරක කෝණ වෙනවා. බලන්න එතන දීලා තියෙනවා. ත්‍රිකෝණ දෙකක ඓක්‍ය ඍජු කෝණයකට සමාන වේ නම් ඒවා අනුපූරක කෝණ ලෙස හඳුන්වනවා. හිතන්නකෝ මෙන්න ත්‍රිකෝණය තියෙනවා. මේ කෝණය අංශක 90යි. මේ කෝණය x, මේ කෝණය y. එතකොට මේ අංශක 90ක් වෙන හින්දා x කෝණයේ අගය දන y කෝණයේ අගය සමාන වෙන්න ඕනේ අංශක 90. එහෙනම් මෙන්න මේ x සහ y කියන කෝණ දෙක අනිවාර්යෙන් මොකද්ද වෙන්නේ? අනුපූරක කෝණ වෙනවා. මේ අනුව ඕනෑම ඍජු කෝණයක ත්‍රිකෝණයක මේ කියන සුළු කෝණ දෙක. ඒ කියන්නේ ත්‍රිකෝණේ මේක දැන් විශාල ත්‍රිකෝණයක්. මෙයා කුඩා ත්‍රිකෝණයක්. හැබැයි ඍජු කෝණය හැරුණාම ඉතිරි කෝණ දෙක අනිවාර්යයෙන්ම අනුපූරක කෝණ වෙනවා. මේ අනුව ඕනෑම ඍජු කෝණික ත්‍රිකෝණයක ඒ සුළු කෝණේ අනෙක් සුළු කෝණේ අනුපූරකයේ වෙනවා. මෙයාගේ අනුපූරකයේ මෙයා. මෙයාගේ අනුපූරකයේ මෙයා වෙනවා. ඔන්න අනුපූරක කෝණ ගැන අපි කතා කරමු. right. දැන් බලමු මෙන්න මේ අනුපූරක කෝණ අතර
ත්‍රිකෝණමිතික සම්බන්ධතා කීපයක් ගන්න. මේවා වැදගත් වෙනවා අපිට. ලොකු පාඩම් එනවා ෆිසික්ස් වල බලය වගේ පාඩම්. අන්නේ පාඩම් වලදී මේක අපිට වැදගත් වෙනවා. right බලන්න මේ විදියට. මෙන්න දෙනවා අංශක 90 කෝණය. මෙන්න θ. මෙන්න ABC. එතකොට මෙයා 90යි නම් මෙයා θ නම් මෙයා 90 වෙන θ වෙනවා. දැන් ඒක පැහැදිලි. right ටියුටර් නැති අය පොඩ්ඩක් එඳගමු. ටියුටර් එකේ දින අයට කරන්න දෙයක් නැහැ බලන් ඉන්න විතරයි තියෙන්නේ. අපි ඉස්සල්ලාම ගන්න යන්නේ sin 90 ඍණ θ සමානයි sin t cos θ. sin 90 θ සමානයි cos θ. තව ත්‍රිකෝණමිතික සම්බන්ධතාවයක් තියෙනවා cos 90 ඍණ θ සමානයි sin θ. තවත් ත්‍රිකෝණමිතික සම්බන්ධතාවයක් තියෙනවා sin වර්ගයේ θ එකතු කිරීම cos වර්ගයේ θ සමානයි 1යි. sin වර්ගයේ θ එකතු කිරීම cos වර්ගයේ θ සමානයි 1යි කියලා තවත් සම්බන්ධතාවයක් තියෙනවා. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණමිතික සම්බන්ධතා තුන ගන්න තමයි අපි දැන් කතා කරන්නේ. එහෙනම් අපි පළවෙනියටම යන්නේ sin 90 ඍණ θ සමානයි cos θ ලබා ගැනීම සඳහා. දැන් මෙන්න මේ ක්‍රමය අපි ආරම්භ. sin 90 ඍණ θ සමානයි cos θ ලබා ගැනීම. right මේක අපිට ලියන්න පුළුවන් මෙන්න මේ කෝණය A නේ. එහෙම නැත්නම් θ. sin θ වලට ලිව්වොත් එහෙම sin කියන්නේ සක. දැන් ඕලෙවලදී මේ පාඩම අතහැරිය කියලා මෙතෙන්දී අතාරින්න අවශ්‍යතාවයක් නැහැ. අපිට මේක කරගන්න පුළුවන්. වැදගත් වෙන්නේ අවධානයෙන් අහගෙන ඉඳීම සහ ප්‍රැක්ටිස් කිරීම. එහෙනම් මෙතන sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ම. sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ම. එහෙනම් මොකක්ද මෙයාගේ සම්මුඛ පාදය? මේ කියන්නේ BC නේ. කරණේ මොකක්ද? AC. එහෙනම් අපිට sin θ කියන්නේ BC බෙදීම AC. sin θ කියන්නේ BC බෙදීම AC. අපි ලියුවොත් එහෙම cos θ. මධ්‍ය පාදයේ බෙදීම කරණේ. මොකද්ද මධ්‍ය පාදයේ? AB. කරණේ මොකක්ද? AC. එහෙනම් මෙයාට sin θ ලිව්වා cos θ ලිව්වා. මේ කෝණය සම. right. දැන් මම වෙනත් පාඩකින් ලියනවා මෙන්න මේ 90 ඍණ θ සඳහා sin සහ cos අනුපාත. එහෙනම් බලන්න මෙතනින් ලියන්නම් මම sin 90 ඍණ θ. මෙන්න මේ කෝණය. මේ කෝණය තමයි 90 ඍණ θ වෙන්නේ. එහෙනම් එයාට මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම කරන්නේ. සම්මුඛ පාදයේ AB. සම්මුඛ පාදයේ AB. කරණේ මොකක්ද? AC. සම්මුඛ පාදයේ මෙයාගේ AB. කරණය AC. ඊළඟට මම ලියනවා එයාට cos 90 ඍණ θ. cos 90 ඍණ θ. එහෙනම් cos 90 ඍණ θ ලිව්වොත් එimhe මෙයාගේ cos කියන්නේ මධ්‍ය පාදයේනේ BC. කරණේ මොකක්ද? AC. මම මේ සමීකරණය නම් කරනවා අංක 1 විදියට. මේ සමීකරණය නම් කරනවා අංක 2 විදියට. මේ සමීකරණය නම් කරනවා අංක 3 විදියට. මෙයා නම් කරනවා අංක 4 විදියට. එහෙනම් අපි කරේ මෙන්න මේ θ කෝණය සඳහා sin අනුපාතය ලිව්වා cos අනුපාතය ලිව්වා.
මෙන්න මේ අනුවරින θ සඳහා sin අනුපාතය ලිව්වා cos අනුපාතය ලිව්වා. ওই දෙක තමයි අපි කරන්නේ. හරි. දැන් බලන්න ඕගොල්ලෝ මෙන්න මේ 1 2 3 4 කියන සමීකරණ අතරින් සමහරක් සමීකරණවල එකම අගය තියෙනවා. BC බෙදීම AC මෙතනත් BC බෙදීම AC AB බෙදීම AC AB බෙදීම AC එහෙනම් මෙතන මොකද වෙලා තියෙන්නේ මෙන්න මේ තුන්වෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණයයි සමාන තුන්වෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණයයි සමාන ඒ වගේම පළවෙනි සමීකරණයයි හතරවෙනි සමීකරණයයි සමාන දැන් අපිට ගන්න දෙන්නේ මේකනේ sin අනුවරින් θ සමානයි cos θ. එහෙනම් මෙන්න cos θ. මෙන්න අපිට වැදගත් වෙන සමීකරණ. මෙන්න වැදගත් වෙන අනිත් සමීකරණ. හරි. එහෙනම් අපි ටියුට් එකේ තියෙනවා අංක 1 මාතෘකා කරලා දෙනවා sin අනුවරින් θ සමානයි cos θ කියලා. sin අනුවරින් θ සමානයි cos θ කියලා දෙනවා. එහෙනම් අපි ලියනවා එතනින් පළවෙනියටම sin අනුවරින θ සමානයි sin අනුවරින θ සමානයි AB බෙදීම AC sin අනුවරින θ සමානයි AB බෙදීම AC දාගන්නේ සමීකරණයේ අංක 1 කියලා අංක 1 sin අනුවරින θ සමානයි AB බෙදීම AC ඊළඟට අපි ලියනවා cos θ දෙවෙනි පේළිය cos θ සමානයි බද්ධපාදයේ බෙදීම කරණය ඒ කියන්නේ AB බෙදීම AC cos θ සමානයි බද්ධපාදයේ බෙදීම කරණය මේක ලිව්වත් එකයි නැත්ත් එකයි AB බෙදීම AC cos θ සමානයි AB බෙදීම AC එහෙමනම් මෙතන දාගන්න මෙයා දෙවෙනි සමීකරණය එයා දාගන්න දෙවෙනි සමීකරණය එහෙනම් දැන් බලන්නකෝ පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය එකිනෙකට සමාන. එක සමානයි දෙක. පළවෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණයයි සමානයි. පළවෙනි සමීකරණයේ තියෙන්නේ AB බෙදීම AC. දෙවෙනි සමීකරණයේ තියෙන්නේ AB බෙදීම AC. එහෙනම් අපිට ලියන්න පුළුවන් පළවෙනි සමීකරණයේ තියෙනවා sin අනුවරින θ. මේ පැත්තයි සමාන නම් මේ පැත්තයි සමාන. එහෙනම් මෙතන sin අනුවරින θ සමාන වෙනවා මේ පැත්ත මොකද්ද cos θ sin අනුවරින් θ සමානයි cos θ ඔන්න අපේ පළවෙනි සමීකරණය අපි ඔප්පු කරගත්තා sin අනුවරින් θ සමානයි cos θ ඔන්න අපි ඔප්පු කරගත්තා හරි දෙවෙනියට එනවා අපි cos අනුවරින් θ සමානයි sin θ ලබා ගැනීම. cos අනුවරින් θ සමානයි sin θ ලබා ගැනීමට එන්නේ. හරි මම මේ ඉස්සෙල්ලා දැන් අපිට අනවශ්‍ය කොටස් ටික මම මගලා දානවා. එතකොට බෝඩ් එකේ සංකීර්ණතාවය ටිකක් අඩු වෙනවනේ. මෙයා දැන් අපි අරගෙන ඉවරයි. මෙයා අරගෙනත් ඉවරයි. මෙයා ලියලත් ඉවරයි. හරි. දැන් බලන්නකෝ. cos අනුවරින θ කියන්නේ මොකද්ද? මෙන්න මේ කෝණයේ cos අගය. cos අනුවරින් θ කියන්නේ මේ කෝණයේ cos අගය. මොකද මේ කෝණය සක බක සබ. සක බක බද්ධපාදයේ බෙදීම කරණය. එහෙනම් මෙයාගේ බද්ධපාදය මොකද්ද? BC. කරණය මොකක්ද? AC. එහෙනම් මෙයාගේ cos අගය වෙන්නේ බද්ධපාදයේ BC කරණයේ AC. එහෙනම් ලියන්න අපි
දෙවෙනි මාතෘකාව යටතේ දැන් මාතෘකාව මොකද්ද? cos අනුවරින් θ සමානයි sin θ ලබා ගැනීම. cos අනුවරින් θ සමානයි sin θ ලබා ගැනීම. මෙන්න මේක තමයි දැන් ලැහැත්තුවේ. එහෙමනම් ලියමු එතන යටින් cos අනුවරින් θ සමානයි cos අනුවරින් θ සමානයි cos අනුවරින් θ සමානයි මෙන්න BC බෙදනවා AC BC බෙදීම AC cos අනුවරින් θ සමානයි BC බෙදීම AC දාගන්න යා පළවෙනි සමීකරණයේ විදියට. එයාව දාගන්න පළවෙනි සමීකරණයේ විදියට. ඊළඟට දෙවෙනි රූලය. මෙන්න මෙයාගේ sin අගය ලියනවා. sin θ කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් මෙතන සම්මුඛ පාදය මොකක්ද? BC. sin θ. සම්මුඛ පාදය BC. කාරණය AC. කාරණය AC. එහෙනම් මෙන්න දෙවෙනි සමීකරණය. ඔන්න දෙවෙනි සමීකරණය. cos අනුවරින් θ කියන්නේ BC බෙදීම AC පළවෙනි සමීකරණය. sin අනුවරින් θ මේ sin θ කියන්නේ BC බෙදීම AC. දැන් බලන්න. පළවෙනි එකේ වම් පැත්ත සහ දකුණු පැත්ත සහ දෙවෙනි එකේ දකුණු පැත්ත සමාන. ඒ කියන්නේ පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය සමානයි. මම මෙතන ලියන්නම් මෙයා දෙක සමානයි එක මොකද අපිට අවශ්‍ය ආකාරයට ගන්න ඕනේ හින්දා. එහෙනම් දෙවෙනි සමීකරණය තියෙන්නේ මොකද්ද? cos අනුවරින් θ. සමාන වෙනවා මෙයාගේ තියෙන්නේ sin θ. cos අනුවරින් θ සමානයි sin θ. ඔන්න ඔය අගයන් දෙක හොඳට මතක තියෙන්න ඕනේ. sin අනුවරින් θ කියන්නේ cos θ, cos අනුවරින් θ කියන්නේ sin θ. මෙතන A දැම්මොත් cos අනුවරින් A සමානයි sin A. එහෙම නැත්නම් මෙතන B දැම්මොත් cos අනුවරින් B සමානයි sin B. ඕනම මෙතන දාන සංකේතය අපිට වෙනස් කරලා භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. හරි. අපි එනවා එහෙනම් තුන්වෙනි අවස්ථාව. එහෙනම් දැන් හොඳට මතක තියාගන්න. ඔයගලන්ට මතක තියෙන්න ඕනේ sin අනුවරින් θ සමානයි cos θ. cos අනුවරින් θ සමානයි sin θ. තව මේ විදිහම අපි ඔප්පු කිරීමක් කරනවා. sin වර්ගයේ θ ධන cos වර්ගයේ θ කියන්නේ එකයි කියන්නේ. මම මේ ත්‍රිකෝණය ගන්නම් ඒකට. කියුට් එක නැති අය චුට්ටක් ලියාගමු. මේ විදිහට. sin වර්ගයේ θ ධන cos වර්ගයේ θ සමානයි 1 ලබා ගැනීම. sin වර්ගයේ θ ධන cos වර්ගයේ θ සමානයි 1 ලබා ගැනීම. එතන ඉඳගමු මෙන්න මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය ඉඳගමු. sin වර්ගයේ θ එතන ධන සමානයි නෙවෙයි ධන cos වර්ගයේ θ සමානයි 1 ලබා ගැනීම. sin වර්ගයේ θ ධන cos වර්ගයේ θ සමානයි 1 ලබා ගැනීම. right. අපි ගිය සතියේ පාඩමින් ඉගෙන ගත්තා පයිතගර සම්බන්ධතාවය. ගිය සතියේ පාඩමින් ඉගෙන ගත්තා පයිතගර සම්බන්ධතාවය. ඒ මොකන්ද? විජිකෝණික ත්‍රිකෝණයක කර්ණය මත ඇති සමචතුරාශ්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇති සමචතුරාශ්‍ර වල වර්ගඵල වල එකතුවට සමානයි කිය.
මෙයා මත සමචතුරාර්යයක් ඇන්දොත් මේ පාදයේ දිග AC නම් මේ පාදයේ දිග AC AC වර්ගය. මේ පාදයේ AB නම් සමචතුරාර්යයක් ඇන්දොත් මේ පැත්තට මෙහෙම මේ පාදයේ AB වෙනවා. එහෙනම් AB වර්ගය තමයි යාගේ වර්ගඵල. මේ පාදයේ BC නම් මේ පාදය මත ඇඳෙන වර්ගඵලයේ BC වර්ගය. එහෙමනම් AC වර්ගයේ සමානයි AB වර්ගයේ ධන BC වර්ගය. මේක තමයි පයිදකර සම්බන්ධතාවය. ඒක ඉතින් ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එතකොට දැන් මෙන්න මේ පයිදකර සම්බන්ධය අපි ලියනවා මෙන්න මේක තමයි අපි මාතෘකාව. මෙයා තමයි දැන් ගන්න ලැහැත්ති වෙන්නේ. ලබාගෙන. අපි ලියනවා පයිදකර සම්බන්ධයෙන් AB වර්ගයේ ධන BC වර්ගය. මොකද මේ පැත්තේ තියෙන එක පදයක් නේ. එහෙනම් තනි පදය මෙහෙට එන්න ලියා ගන්නවා මේ සමීකරණය. කොහොමද? AB වර්ගය ධන BC වර්ගය. AB වර්ගය ධන BC වර්ගය සමානයි AC වර්ගය. පයිදකර සම්බන්ධතාවය. ඔන්න දැන් පයිදකර සම්බන්ධතාවයෙන් ලිව්වා කර්ණයේ මත වර්ගඵලය සමානයි අනෙක් පාද දෙකේ වර්ගවල එකතු. එහෙමනම් AB වර්ගය ධන BC වර්ගය සමානයි AC වර්ගය. මම මොකුත් කරේ නැහැ. කරේ මෙන්න මේ සමීකරණේ අනිත් පැත්ත මාරු කරලා ලියපු එක විතරයි. මේ සමීකරණේ අනිත් පැත්තට මාරු කරපු එක විතරයි කරේ වෙන මොකුත් කරේ නැහැ. එහෙනම් අපි පටන් ගමු එතනින්. AB වර්ගය ධන BC වර්ගය සමානයි AC වර්ගය. දැන් මේ පැත්තේ බලන්නකො එකක් නේ වෙලා තියෙන්නේ. මේ පැත්තේ එකක් වෙලා තියෙනවා. එහෙනම් මේ පැත්තේ එකක් කරන්න මම මේ මුළු සමීකරණයම එකකින් බෙදනවා. මේ පැත්තේ එකක් කරන්න මේ මුළු සමීකරණයම එකකින් බෙදනවා. එහෙනම් එකෙන් නෙමෙයි එකක් කරන්න AC වර්ගයෙන් බෙදනවා. දැන් මොන හරි සංඛ්‍යාවක් එකක් කරන්න නම් උඩ තියෙන සංඛ්‍යාව එම සංඛ්‍යාවෙන්ම බෙදන්න. ඒ අනුව මෙතන එකක් කරන්න නම් මේ AC වර්ගයේ බෙදන්න වෙන්නේ AC වර්ගය. එහෙනම් මම දෙවෙනි පෙළට ලියනවා මේ විදියට. AB වර්ගය බෙදෙනවා AC වර්ගය. BC වර්ගය බෙදෙනවා කාගෙන්ද? AC වර්ගය. මෙන්න මේ කියන AC වර්ගයක් බෙදෙනවා AC වර්ගය. AC වර්ගයෙන් බෙදුවා AC වර්ගයෙන් බෙදුවා AC වර්ගයෙන් බෙදුවා. right ලියමු අපි දෙවෙනි පෙළ. AC වර්ගයෙන් බෙදීමෙන් කියලා මෙතන ලියලා තියෙනවා ටියුට් එකේ නම් ටියුට් එකේ නැති අය ලියා ගන්න වාක්‍ය AC වර්ගයෙන් බෙදීම. AC වර්ගයෙන් බෙදීමෙන්. right දැන් බලන්නකො AC වර්ගයෙන් මේ පැත්ත බෙදපුවාම මෙතන එන්නේ එකක්. AC වර්ගයට AC වර්ගය කැපිලා යනවා. එකයි. දැන් AB බෙදීම AC තියෙන්නේ. දැන් මෙන්න මේ ත්‍රිකෝණයේ යටින් ඕගොල්ලන්ගේ ඉඩ තියෙනවා. ටියුට් එකේ. දැන් මම මෙතෙන් ලියනවා sin θ සඳහාගේ sin θ සහ මෙතෙන් ලියනවා cos θ සඳහාගේ. නියම බලන්න ත්‍රිකෝණයේ යටින් sin θ සහ cos θ සඳහාගේ sin θටයි cos θටයි යකියන් ලියන්න බලන්න. sin θ සහ cos θ. අපි අද පාඩම මුලින්ම ඉගෙන ගත්තේ sin කියන්නේ සක. සම්මුඛ පාදයේ බෙදීම කරණි. එහෙනම් මෙයාගේ සම්මුඛ පාදයේ BC. කරණී AC. සම්මුඛ පාදයේ BC කරණී AC. ඊළඟ cos θ සඳහා ලියනවා. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කරණේනේ. එහෙනම් මෙන්න බද්ධ පාදයේ AB. කරණය AC.
ඔව් cos θ AB බෙදීම AC. දැන් බලන්නකො මෙතන තියෙනව නේද AB බෙදීම AC. හැබැයි ඒකේ තියෙන්නේ AB බෙදීම AC වල වර්ගය. මෙතන තියෙන්නේ AB බෙදීම AC. එහෙනම් එක AB බෙදීම AC එකට මම දානවා cos θ කියලා. හැබැයි මේ සම්පූර්ණ පදේ මොකද වෙලා තියෙන්නේ? වර්ග වෙලා තියෙන්නේ. මෙන්න BC බෙදීම AC. මොකන්ද BC බෙදීම AC කියන්නේ? sin θ. මෙතන දෙන්නේ BC බෙදීම AC. මෙතන sin θ කියන්නේ BC බෙදීම AC. එහෙනම් ඒ වෙනුවට දානවා sin θ. එහෙනම් එයාගේ වර්ගය. මෙතන සුළු වුණාම ආවේ කීයද? 1යි. එහෙනම් මේ පදේ මම ඉස්සෙල්ලා මෙහෙන් ලියා ගන්නවා. මොකද අපිට මේක මතක තියාගන්න ලේසි. ඕනම දෙයක් මතක තියාගන්න ක්‍රමවේදයක් තියෙනවා. අපිට මේක මතක තියාගන්න ලේසි sin වර්ගයේ θ ධන cos වර්ගයේ θ කියන්නේ එකයි කියන්නේ. ඒ හින්දා මෙයා මම ඉස්සරහින් ලියා ගන්නවා. එහෙනම් මෙතන sin වර්ගයේ θ. දැන් මෙයා ලියන්න පුළුවන් sin θ වර්ගය කියන එක ලියන්න පුළුවන් sin වර්ගයේ θ. ධන cos වර්ගයේ θ. සමානයි 1යි. එහෙනම් මෙන්න ඔප්පු කෙරේ. sin වර්ගය θ. මෙතන එක පදයයි තියෙන්නේ පදේ වර්ග වෙලා තියෙන්නේ. මෙතන එක පදයයි තියෙන්නේ මේ පදේ වර්ග වෙලායි තියෙන්නේ. sin වර්ගයේ θ ධන cos වර්ගයේ θ සමානයි 1යි. sin වර්ගයේ θ ධන cos වර්ගයේ θ සමානයි 1යි. ඔන්න අපි මේ ඔප්පු කිරීම ලබා ගත්තා. right. අපි එමු ඊගාව පිටුවේ ආදර්ශ ගැටලු අංකය 13. ආදර්ශ ගැටලු අංකය 13. ටියුට් එක නැති අය ගාන පොඩ්ඩක් අඳගන්න. මෙහෙම දිනනවා PQR කියලා ත්‍රිකෝණය. මෙතන P මෙයා Q මේ R. දීලා දිනවා මේ කෝණය θ. එතන පොඩි printing mistake එකක් තියෙන එක cos θ සමානයි 15 බෙදීම 18 වෙන්න ඕන. cos θ සමානයි 15 බෙදීම 17 නම් PQ සහ QR වල දිගහන. PQ සහ QR වල දිගහන. cos θ කියන්නේ 15 බෙදීම 17 නම් PQ සහ QR වල දිගහන. හරි. දැන් ඔන්න ඕගොල්ලන්ගේ වාරය. ඩිරෙක්ට් දාන්න එපා. මේ මෙසේජ් උත්තර group එකටයි දාන්න. cos θ කියන්නේ 15 බෙදීම 17යි. අපෙන් අහනවා PQ දිග සහ QR වල දිග. කො අද උත්තර නැද්ද කට්ටිය?
PQ 15යි මෙහාන් දාලා දිනවා ගිම්මාන් දාලා දිනවා කෝසල මදුවන්ත උත්තර දෙකම දාලා දිනවා 15 18යි ලක්ෂිත නවරත්න දාලා දිනවා හරි cos θ වලට අගේ ලිව්වොත් එහෙම බද්ධ පාදයේ PQ නේ කරණේ කීයද PR ඔව් සඳුන් දාලා දිනවා අංජන දාලා දිනවා තමාලි දාලා දිනවා මලීෂා කිත්මින නේ මලීෂා නෙවෙයි නමුත් වෙනස් වෙනවා අමායා දැම්මා ඩිරෙක්ට් මෙසේජ් එකක් හරි දැන් බලන්නකො cos θ කියන්නේ අපිට දීලා තියෙනවා අපි ගත්තොත් මේකේ අර්ථ දැක්වීම අනුව සක බක බද්ධ පාදයේනේ PQ කර්ණයේ PR එහෙනම් PQ බෙදීම PR හැබැයි අපිට දීලා තියෙනවා තවදුරටත් මෙන්න මෙයා 15යි මෙයා 17යි එහෙනම් මේකෙන් කියවෙන්නේ මොකක්ද PQ වලගේ 15යි PR වලගේ කීයද 17යි PQ වලගේ 15යි PR 17යි හැබැයි අපෙන් PQ අහනවා ඒක හරියි 15 තමයි දීලා අපි ඒක දැන් හොයාගෙන දෙන්නේ PQ 15 ඒක ගෙඩින්ම දීලා තියෙනවා හැබැයි අහන්නේ QR මෙන්න මෙයයි අහන්නේ QR තමයි අහන්නේ. එවනම් අපිට දාන්න වෙනවා පයිතකර සම්බන්ධතාව. ගියේ සතියේ ඉගෙන ගත්තේ. දැන් අපි හොයාගෙන ඉනවා PQ 15යි. PR දීලා දෙනවා 17යි. එවනම් අපි කෙලින්ම පයිදකර සම්බන්ධතාවය ගත්තොත් එහෙම QR සමාන වෙනවා. මොකන්ද? මෙයාගේ වර්ගයෙන් අඩු කරනවා මෙයාගේ වර්ගය. කර්ණයෙන් වර්ගයෙන් මෙයා අඩු කරනවා. ඒ කියන්නේ 17 වර්ගය අඩු කිරීම 15 වර්ගයේ QR නිසා වර්ගමූලය. එකපාරින්ම ගන්න. කාට හරි කෙනෙකුට ඒකේ අපහසුතාවයක් තියෙනවා නම් අපි මෙහෙමයි ගන්න. කර්ණයේ වර්ගයේ 17 වර්ගය සමානයි. PQ වර්ගයේ 15 වර්ගය එකතු කිරීම QR වර්ගය. QR වර්ගය. එහෙමනම් මෙතන QR වර්ගයේ උත්තර කරගත්තොත් එහෙම මේ පැත්තේ මෙයා මෙහෙට එනකොට ඍණ වෙනවා. ඒ කියන්නේ 17 වර්ගයේ අඩු කිරීම 15 වර්ගය. 17 වර්ගයේ අඩු කිරීම 15 වර්ගය. එහෙමනම් මෙතන QR උත්තර කරොත් එහෙම වර්ගමූලය ගන්නවා අපි. මෙයාගේ වර්ගමූලය. එහෙනම් මේ පැත්තේ වර්ගමූලය ඔන්න ඒක එකපාරින්ම ආවා. ඉතින් මේ ත්‍රිකෝණමිතික සම්බන්ධතාව සහ පයිතකර සම්බන්ධතාවයේදී මේ පොඩි පොඩි කොටස් වලට ඒවා හිත ඇතුලෙන් කරන්න ඕනේ කොටස්. එහෙමනම් 17 වර්ගය 289යි වෙන්න ඕන. 15 වර්ගය 225යි වෙන්න ඕන. 9න් 5ක් ගියපුවම 4යි. 8න් 2ක් ගියපුවම 6යි. එහෙනම් මෙතන 64යි. 64 මූල කියන්නේ කීයද? 8යි. එහෙනම් QR කියන්නේ 8යි. ඒකකය අපිට ඒකේ මොකුත් දීලා නැහැ. සෙන්ටිමීටර් දෙමීටර කියලා මොනවද දීලා නැහැ. අයිඩොන්ට අපි සරල ගැටලුවක් හැදුවා. දැන් මෙන්න මේ ත්‍රිකෝණමිතික අනුපාත ගණිතදී අපිට සම්මත අගයන් තියෙනවා. අන්නේ සම්මත අගයන් සඳහා අපි පොඩි වගුවක් පිළියෙල කරලා දීලා තිනවා ටියුට් එකේ උඩ.
මම ඉස්සල්ලා මේ වගුව ඔයගොල්ලන්ට දෙන්නම්. ටියුට් එක තියෙන අය ඒ ටික සම්පූර්ණ කරගමු. නැති අය වගුව පොඩ්ඩක් ලියාගමු. මම ඔය තැපැල් කරලා එවපු ටියුට් හම්බුණාද ඔයගොල්ලන්ට මෙසේජ් එකක් පොඩ්ඩක් දාන්න බලන්න මේ. ගොඩ දෙනෙක්ගේ ටියුට් එව්ව තැපැල් කරලා මට ඇඩ්‍රස් ටියුට් එක ඕනේ කියපු අය. මෙන්න මේ අගයන් ටික අපි පොඩ්ඩක් මතකයේ තියා ගැනීම වැදගත් වෙනවා ගණන් හැදීමේදී. තාම නෑ කවින්දයා. ටියුට් එක හම්බෙච්ච නැති අය චුට්ටක් මට නැවත ඇඩ්‍රස් එක දාන්න. මොකද මං තැපැල් කරපු අයගේ ටියුට් ටික නම් ටික ලියලා තියෙන්නේ. සමහරවිට තැපෑලෙද දන්නෙත් නෑ. කීප දෙනෙක්ගේ තමයි මෙතන ඉතිරි උනේ මට දාගන්න බැරි වෙලා ටියුට්. මේ මං ඉස්සෙල්ලා ඒගොල්ලන්ගේ නම් ටික කිව්වා. ඒ ටික මම නැවත දාන්නම්. බලේ ටියුට් එක ගන්න ඕනේ අය දාන්න ඇඩ්‍රස් එක. තුන්වෙනි ටියුට් එක. අදම පන්තියේ අලුත්ම අය පන්තියේ බලේ ටියුට් වලට දාන්න ඕනේ. මෙන්න මේගොල්ලගේ කවිෂ්කා ශාමි පබෝදා නිලක්ෂි කාවින්ද්‍යා නෙත්මිනි කාවින්ද්‍යා දාලා නැහැ නේද? මං ගාව මේ එන්ලොප් එක ලියලා තියෙනවා ටියුට් එක අද තමයි හම්බෙන්නේ. පසින්දු ආදිත්‍ය සුමාල් කවිෂ්ක මේගොල්ලන්ට ටියුට් එක මං අදවසේ ටියුට් එක හම්බ වෙනවා. එතකොට ඒකේ දාලා ඉවන්නම්. එන්න පොඩ්ඩක් අදට මේක ලියාගමු. අනිවාර්යෙන් හෙට උදේට ටියුට් එක දාන්න. එතකොට සෙන්සුරාදා වෙනකොට හම්බ වෙයි. බලේ තුන්වෙනි ටියුට් එකේ ඇඩ්‍රස් ලියලා තියෙන්නේ බහුතරයකගේ දාපු අයගේ. ඇඩ්‍රස් දාපු නැති අය දාන්න. එතකොට ඒකත් එවන්නම්. රයිට් මෙන්න මේ වගුව පොඩ්ඩක් ගහගමුද අපි. ටියුට් එක තියෙන අය නම් ඕනේ නැහැ. නැති අය චුට්ටක් ගහගන්න. ටියුට් එක තියෙන අය පොඩ්ඩක් ඉතින් ඉවසගෙන ඉමු. මම මෙතෙන්දී ඉතාමත්ම වැදගත් ත්‍රිකෝණමිතික අනුපාත ටික තමයි ඉස්සෙල්ලා දෙන්නේ. ගොඩාක් දුන්නාම කට්ටිය බය වෙනවනේ. සමහරක් අය අම්මෝ ඒ ලෙවල් කියලා කියනවා. එහෙම එකක් නෑ. ඒ ලෙවල් නම් ඒ ලෙවල්. මහන්සියලා වැඩ කරන තරමට Tamanට ප්‍රතිඵල තියෙනවා. අනිවාර්යයෙන්ම හොඳටම උපරිමයෙන් මහන්සි වෙන්න ඒ ලෙවල් කොට දා ගන්න සහ ඉංග්‍රීසි කොට දා ගන්න. right මම මේ දෙන අගයන් වලින් මෙන්න මේ දෙක ඉතාමත්ම වැදගත් වෙනවා. sin 30 කියන්නේ භාගයයි. මේවා අපි ඔප්පු කරලා ගන්නවා. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. tan 30 කියන්නේ 1යට මූල 3යි. මෙන්න මේ ආකාරයට එනවා. sin 30 කියන්නේ භාගයයි. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. tan 30 කියන්නේ 1යට මූල 3යි. දෙවෙනි එක sin 45 කියන්නේ 1යට මූල 2යි. බය වෙන්න එපා මේ වලට. මේවා පස්සේ පුළුවන් වෙනවා. cos 45 කියන්නේ 1යට මූල 2යි. tan 45 කියන්නේ මූල 3යි. මම මෙවුවා tan 45 කියන්නේ 1යි. මම මෙවුවා මේ මතකයෙන් ලියන්නේ. ඕගොල්ලන්ටත් මේවා මතකයෙන් ලියන්න පුළුවන් වෙනවා. tan 45 කියන්නේ 1යි. ඊළඟට sin 1 කියන්නේ මූල 3 බෙදීම 2යි.
cos 60 කියන්නේ භාගයයි tan 60 කියන්නේ මූල 3යි. මෙන්න මේ අගයන් ටික අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕන. ඔය අගයන් ටික මතක තියෙන්න ඕන. ඊළඟට sin බිඳුව කියන්නේ බිඳුවයි cos බිඳුව කියන්නේ 1යි tan බිඳුව කියන්නේ බිඳුව. sin බිඳුව බිඳුවයි cos බිඳුව 1යි tan බිඳුව බිඳුව. sin බිඳුව බිඳුවයි cos බිඳුව 1යි tan බිඳුව බිඳුවයි. ඊළඟට sin 90 කියන්නේ 1යි cos 90 කියන්නේ බිඳුවයි tan 90 අර්ථ දැක්වෙන්නේ නැහැ. ඒ හින්දා අපි ඒක අනන්තයයි කියලා දානවා. මෙන්න මේ අගයන් ටික අපිට වැදගත් වෙනවා. ත්‍රිකෝණමිතිය සම්බන්ධයෙන් ගණන් හදන්න. ආදර්ශ ගැටලුව 14 ඉතිරි කරලා අපි එමු ආදර්ශ ගැටලුව 15ට. 14 ඉතිරි කරලා මම එනවා ආදර්ශ ගැටලුව 15ට. මම මෙතනින් ගාන අඳින්නම් ටියුට් එක නැති අයට. ටියුට් එක තියෙන අය බලමු උත්සාහයක් ගන්නලා ඔයගලන්ට උත්තරේ ගන්න පුළුවන් වෙයිද කියලා. මෙයා h කියලා දීලා තියෙනවා. ඔන්න දැන් පොඩ්ඩක් A level වලට සම්බන්ධිත ගණන් එන්නේ. A B C D කියලා මෙයා මේ ආකාරයට නම් අංකණය කරලා තියෙනවා. මෙතන කෝණය අංශක 30ක් දීලා තිනවා. මෙතන කෝණය අංශක 60ක් දීලා. මේක දීලා තියෙන අංශක 40 කෝණය BC පාදයේ 45. මෙයා දීලා තියෙන x කියලා. මෙයා h. අහන්නේ අපෙන් x වලගේ සහ h වලගේ. x වලගේ සහ h වලගේ යහන්. කොහොමද අපි හදන්නේ? අපිට දීලා අවශ්‍ය කරන පාද දෙන්නේ මේ කෝණය සැලකුවොත් සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. මේ කෝණය සැලකුවොත් සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. එහෙනම් අපිට වැදගත් වෙන්නේ tan කියන එක. එහෙමනම් අපි ලිව්වොත් එimhe tan 60ට ලියනවා ඉස්සල්ලාම. කවුද සලකන්නේ? ABC ත්‍රිකෝණය සැලකීමෙන්. ABC ත්‍රිකෝණය සැලකීමෙන්. මොකද ලියන්නේ? tan 60. right මගෙත් එක්කම ගාන හදමු. ලියන්නේ ABC ත්‍රිකෝණය සැලකීමෙන් tan 60 සනාගයක් ලියන්න බලන්න. tan 60 සනාගයක් ලියන්න බලන්න. tan කියන්නේ සම්මුඛ පාදය බෙදීම සකබක සබ. ඔව්. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. h බෙදීම x.
දැන් අපිට නොදන්නා පාද දෙකක් තියෙනවනේ. එතකොට අපි මේ ගණන් හදනකොට යම්කිසි පාදයක් අපි යුක්ත කරගන්න ඕනේ නොදන්නා දෙයක්. ඒකල ඒක මේ සමීකරණ භාවිතයෙන් අයින් කරන්න ඕනේ. එක්ක h අයින් කරන්න ඕනේ x අයින් කරන්න ඕනේ. එහෙනම් මේ දෙකෙන් එකක් අපි දැනට අයින් කරගන්න වෙනවා. එතකොට අයින් කරන්නේ මොකක්ද කියන එක දැන් මට කියන්න පුළුවන් කලින්ම. හැබැයි ඕගොල්ලන්ට එහෙම එකපාරට කියන්න බෑ. ඕගොල්ලන්ට මේ ගණන් හදලා පෙරහුරුවක් නැති හින්දා. එහෙනම් මං හිතන විදිහට ගාන ඕගොල්ලන්ට එකපාරටම හිතන්න බෑ. හේතුව මම කියන්නේ මේ ගණන් හදලා එක්ස්පීරියන්ස් එකක් එක්ක. එතකොට අයියෝ මට ඒක බැරි වුණානේ කියලා එහෙම වැඩක් නැහැ. මේ ගණන් හදලා ඕගොල්ලෝ ඒ හුරුව ගන්න ඕනේ. දැන් මම මෙහෙන් ලියන්නම්. දැන්මම ලියන්න එපා ඕගොල්ලෝ. tan t සඳහා. මොකන්ද? h සම්මුඛ පාදය. මධ්‍ය පාදය වෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ටමනේ. 45 ධන x නේද මේ මුළු දුර කියන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට 45. මේ දුර x. එහෙනම් 45 ධන x. හතලිස් පහ ධන x. දැන් මෙතන tan 60 ගේ බලන්නකො. tan 60 කීයද? මූල 3. h බෙදීම x ලියන්න එපා බලාගෙන ඉන්න. දැන් මෙතනින් h යුක්ත කරගත්තොත් මේ h කියන්නේ කීයද? මූල 3යි x නේද? h යුක්ත කරගත්තොත් මේ x මෙතෙන් එනවා. එහෙනම් x වැඩි කිරීම මූල 3 කියන්නේ මූල 3යි. මම h මේ පැත්තෙන් ලියාගත්තා. දැන් බලන්නකො මෙතන tan 30 කියන්නේ කීයද? බලන්නකො tan 30 ගේ කීයද? 1යට මූල 3යි. දැන් tan 30 කියන්නේ 1යට මූල 3යි. සමානයි h බෙදීම 45 ධන x. එහෙනම් මෙතනින් h යුක්ත කරගත්තොත් මේ පදේ මෙතෙන් ආව නම් හරිනේ. 45 ධන x වැඩි කරනවා 1කින්. 1කින් වැඩි වුණා කියලා වෙනසක් නැහැ. එහෙනම් 45 ධන x බෙදීම මූල 3 කියන්නේ කීයද? h. ඔන්න දැන් එහෙනම් h වගේ අපි මෙතනින් යුක්ත කරගත්තා. එහෙනම් මෙයා පළවෙනි සමීකරණය කියලා අරගෙන මෙයා දෙවෙනි සමීකරණය කියලා ගත්තොත් පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය සමානයි. එතකොට මේ පැත්ත h මේ පැත්ත h. එතකොට මෙන්න මේ සමීකරණ දෙක සමානෙන් අපිට h වයින් කරගන්න පුළුවන්. ඔන්න මම දාපු උපක්‍රමය. මේ සමීකරණ දෙක මෙතනින් h යුක්ත කරගත්තා. මේක මම අනිත් පැත්තට ලියුවේ. නමුත් එතනත් h තමයි යුක්ත වෙලා තියෙන්නේ. එහෙනම් මේ පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය සමාන කරොත් h අයින් වෙනවා. එහෙනම් දැන් බලන්නකො. නොදන්නා පද දෙකෙන් එකක් අයින් කරගත්තා. එතකොට එකයි ඉතිරි වෙන්නේ. ඒක තමයි ගාන හදන උපක්‍රමය. right එහෙනම් මෙන්න මෙතනින් ලියා ගන්නවා අපි tan 60 කියන්නේ මූල 3 h බෙදීම x h යුක්ත කරගන්න පළවෙනි සමීකරණය කියලා දාගන්න. h යුක්ත කරගෙන පළවෙනි සමීකරණය කියලා දාගන්න. එහෙනම් ලියනවා මම දෙවෙනියට tan 30ට tan 30 සමානයි මොකද්ද සම්මුඛ පාදය h මධ්‍ය පාදය කියන්නේ dc ධන cb dc කියන්නේ 45 මෙන්න මේ දුර x එහෙනම් කියන්නේ 45 ධන x 45 ධන x දැන් බලන්නකෝ tan 30 ගේ කීයද 1යට මූල 3 සමානයි h බෙදීම 45 ධන x මෙයා හරස් කුණ්ඩයෙන් වැඩි වුණාම 45 ධන x බෙදීම මූල 3 සමානයි h එහෙනම් මම මෙතනින් h වලගේ ලියා ගන්නවා h සමානයි 45 ධන x බෙදීම මූල 3
45 ධන x බෙදීම මූල 3. මේක පොඩ්ඩක් උඩින් ලියන්නම් ඕගලන්ට එතන පැහැදිලි නෑ ලිව්වම. එහෙනම් h සමානයි 45 ධන x බෙදීම මූල 3. දාගන්න යා දෙවෙනි සමීකරණ. න්‍යා දෙවෙනි සමීකරණ. දැන් බලන්නකො පළවෙනි සමීකරණයේ h දෙවෙනි සමීකරණයේ h. එන අපි ලියනවා පළවෙනි සමීකරණය සමානයි දෙවෙනි සමීකරණය. පළවෙනි සමීකරණය සමානයි දෙවෙනි සමීකරණය. පළවෙනි සමීකරණයේ h කියන්නේ මූල 3x සමානයි. දෙවෙනි සමීකරණයේ 45 ධන x බෙදීම මූල 3. අතන මතක තියාගන්න O level වගේ නෙමෙයි A level. අපි අනිවාර්යෙන් හොඳ අවබෝධයෙන් වැඩ කරන්න. A level අමාරු වෙන්නේ මුලින් ඉඳලම ඔහේ කිසි පිළිවෙලක් නැතුව වැඩ කරන අයට තමයි A level අමාරු වෙන්නේ. ක්‍රමානුකූලව පිළිවෙලට හොඳ ගුරුවරයෙක් යත්තේ නිපුණතාවයන් ටික ප්‍රගුණ කරොත් A level අමාරු නැහැ. එහෙමයි කැම්පස් යන. එහෙම නැතු විභාගාතේ යන අය සැහැණ අමාරුවක වැටෙනවා. දැන් බලන්නකො මේ සමීකරණය අපිට විසඳ ගන්න පුළුවන්. විසඳන අය උත්තර දාන්න මේ ඔය බලන් ඉන්නත් එපා ඉතින්. මෙයා අපිට සුළු කරන්න ලේසිම විදිය තමයි මේ මූල තුන හරස් කුණ්ටේ මේ පැත්තෙන් වැඩි කරන්න. එහෙනම් මෙන්න මේ මූල තුන. වැඩි කිරීම මූල 3x සමාන වෙනවා 45 ධන x. මූල 3 වැඩි කිරීම මූල 3x. මූල 3x වැඩි කරා මේ මූල 3. 45 ධන x. ඔව් අංජන දාලා තිනවා 15යි කියලා x ලාගේ. මූල ලකුණෙන් වැඩි වුණොත් එimhe මූල ලකුණ නැති වෙනවා. ඒ අනුව මූල 3 මූල 3ෙන් වැඩි වුණාම මූල ලකුණ නැති වෙලා 3යි ඉතිරි වෙන්නේ. මූල 3 වැඩි කිරීම මූල 3 කියන්නේ 3යි මෙන්න x සමානයි 45 ධන x. මේ ධන x මෙහෙට එනවා ඍණ x වෙනවා. එතකොට 3x ඍණ x සමානයි 45. 3x ඍණ x කියන්නේ 45. 3x වලින් x කියපුවාම කීයද? 2x සමානයි 45යි. එන x වලගේ සමාන වෙනවා 45 බෙදීම 2. 45 දෙකෙන් බෙදිච්චාම 22.5යි කියලා හැමෝම අපි දන්නවා. එහෙනම් h වල නෙමෙයි x වල ගේනවා 22.5. සෙන්ටිමීටර නම් සෙන්ටිමීටර, මීටර නම් මීටර. මේකේ මොකුත් ඒකකයක් දීලා නැහැ. ඒ හින්දා අපිට ඒකකයක් දැනීමේ හැකියාවකුත් නැහැ. එතකොට මේ ගණන් ටික අපි මේ ටියුට් එකේ උරුනාම ඔයගලන්ට මේකේ
ටිකක් විභාග ගැටලු මට්ටමේ ගැටලු ටිකක් යනවා. තවම මම මේ පළවෙනි කණ්ඩායමට මේ පාඩම ඉවර කරලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ විභාග ගැටලු ටික කතා කරේ නැහැ. ඕගොල්ලන්ට පාඩම ඉවර වෙනකම්. ඒ නිසා මේ පාඩම මේ ටියුට් එක ඉවරෙච්ච ගමම මේකේ විභාග ගැටලු ටික එනවා. මුලින් ඉඳලම අපි සැලසුමක් ඇතුව වැඩක් කරමු. ඔහේ කරන්නම් වාලේ කරන්නේ නැතුව. ඒ වගේම තමයි ඕගොල්ලෝ මේ A level කරන්නේ. ඕගොල්ලන්ගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය. මේක මේ අත්හදා බලන්න දෙන්න එපා ආධුනිකයන්ට. ඒක ඕගොල්ලන්ට ලොකු අවාසියක් වෙනවා. මේකට විශ්වවිද්‍යාල වලට ළමයි යොමු කරලා ඒගොල්ලන්ගේ විශ්වවිද්‍යාල ජීවිතයට යන්න බැරුණාම එතනින් එහාටත් ළමයි යොමු කරනවා අපි. උසස් අධ්‍යාපනයේ සඳහා තව අවස්ථාවන් තියෙනවා. එන්න අනාගතයේ කාටවත් උගස් තියන්න එපා. මොකද රට යන තාලේ ඒ තරම් සුබදායක නැහැ. ඔගොල්ලෝට වැරදුනොත් ජීවිතය ආයේ හදාගන්න කියලා සෑහෙන අමාරුයි. හේතුව එහෙම ආර්ථිකයක් හිමි රටක් නෙමෙයි අපේ රට. හරි. දැන් අපි x හෙව්වා h1 අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් සමීකරණයකට ආදේශ කරනවා. පළවෙනි සමීකරණයට ආදේශ කරනවා. නැත්නම් දෙවෙනි සමීකරණයට ආදේශ කරනවා. මෙතෙන්දී tan හැට සමාන h බෙදීම x කියන එකට ආදේශ කරන එක අපිට ලේසි. ඒකට ආදේශ කිරීම තමයි අපිට වඩාත් පහසු වෙන්නේ. එවනම් මෙතන මේ සමීකරණය මොකක්ද කියලා මම මකලා තියෙන්නේ මට මතක නෑ ඒක. මෙතන ලියුවා අපි tan හැට කියන්නේ h බෙදීම x කියලා. tan හැට කියන්නේ h බෙදීම x. tan හැටයගේ අපි දන්නවා කීයද? මූල 3යි. මෙන්න h වලගේ මෙන්න 22.5 පමණයි. x වලගේ. එහෙනම් මෙතනින් අපිට h වලගේ ගන්න පුළුවන්. h වලගේ සමානයි 22.5 මූල 3යි. මෙතනින් යාට මේක සුළු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. සුළු කරන්න ඕනේ නම් 1.43 දාලා වැඩි කරලා 22.5න් වැඩි කරලා ගන්න. කාටරි සුළු කරනවා නම් ඒ යගේ ගන්න එහෙම ගන්නත් පුළුවන්. right. අපි එමු ආදර්ශ ගැටලු අංකයේ 16 ටියුට් එක නැති අය මං ගාන අඳින්නම් ඕගොල්ලෝ ලියාගමු. මම මේ ගාන අතහැරලා ආවේ මෙන්න මෙහෙම දිනනවා ඍජු කෝණික ත්‍රිකෝණය. මේ විදිහට ඍජු කෝණික ත්‍රිකෝණයක් තියෙනවා. මට දැන් මේ බෝඩ් එක මකන්න විදියක් නැහැ මොකද අදම පන්තියේ ඉන්න අය මේ අගයන් මතක නැහැනේ. මේ කාංශක අනුව ඒ කියන්නේ ඍජු කෝණික ත්‍රිකෝණය. මෙන්න මෙතන B කියලා ලක්ෂයක් තියෙනවා. ගන්න ඇඳගමු. මේ C මෙතන 20යි කියලා දීලා තියෙන උස. මෙන්න මේ A ලක්ෂය නම් B ලක්ෂයට උස h කියලා දාගන්න. CD දුර x කියලා දාගන්න. මෙන්න මේ කෝණයේ අංශක 45යි. මේ කෝණයේ අංශක 15යි. අපෙන් ආන්නේ x වලගේ සහ h වලගේ. x වලගේ සහ h වලගේ තමයි අහන්නේ. හදන්න පුළුවන් අය අපි ගාන හදනවා දැන්.
h වලගේ x වලගේ පන්ති පටන් ගත්ත සැනින් අපි ෆිසිකල් පන්ති ආරම්භ කරනවා. මොකද මේ ඔන්ලයින් පන්තියට වඩා එක අපි දකිනවා ගොඩක් සාර්ථකයි කියලා. ඔව් සඳුන් දැම්ම x වලගේ 20ක් කියලා. ඉස්සෙල්ලා විදියමයි නොදන්නා පද දෙකක් තියෙනවා. මොනවාද? x තියෙනවා h තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් අපි එකක් අයින් කරන්න ඕනේ. ගිම්මානුත් දැම්මා 20යි කියලා. කිත්මිනක් දැම්මා 20යි. චතුමිනි 20යි. right මම ලියනවා ඉස්සල්ලාම sin 40 tan 45 මේ පාදයයි මේ පාදයයිනේ සකබක සබ්බ සම්මුඛ පාදයයි බද්ධ පාදයයි අනුලිත් දැම්මා 20යි කියලා. එහෙනම් මෙතන sin 45 sin නෙමෙයි tan 45 සම්මුඛ පාදයේ කීයද 20 බෙදීම x දිල්ලාරක් දැම්මයි ඒ උත්තරේ. එතකොට tan 45 කියන්නේ කීයද බලන්නකො එකයිනේ. එහෙනම් මෙන්න tan 45 එක 20 බෙදීම x. එනේ x වලගේ කීයද 20. කෙලින්ම එකපාරින්ම හොයාගත්ත x වලගේ. x වලගේ 20. එහෙම නැතත් ත්‍රිකෝණමිතියේ දැනුමේ කිසි දෙයක් නැතත් මේ කෝණය අංශක 90යි නම් මේක ඍජු කෝණික ත්‍රිකෝණයක්නේ. මේක 45ක් වෙනවා නම් අනිවාර්යෙන් මෙයා 45ක් වෙන්න ඕන. එහෙනම් මේක සම ද්විපාද ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. මේ කෝණ දෙක සමානයි. එහෙනම් මෙයා 20යි නම් මෙයා 20ක් වෙන්න ඕන. මේ පාද දෙක සමානයි. මෙයා 20යි නම් මෙයා 20යි. ඒක ගාණ හදන්න නැද උත්තරේ ගන්න එහෙම. ගාණ හදන්නේ නැද උත්තරේ විදියට ගන්න පුළුවන්. එහෙනම් ඊගාවට h1 දෙන්නේ. h1 මම සලකනවා මොකන්ද? ACD ත්‍රිකෝණය. ACD ත්‍රිකෝණය සලකනවා. මෙන්න මේ ACD ත්‍රිකෝණය සලකපුවාම බලන්නකො මේ සම්පූර්ණ කෝණය අගේ කීයද? මෙතන 45යි 15යිනේ. ඒ කියන්නේ 60යි. 45යි 15යි කියන්නේ 60යි. එහෙනම් මම ලියනවා tan 60 සමානයි. tan 60 සමානයි. සම්මුඛ පාදයේ මොකක්ද? AC. බද්ධ පාදයේ මොකක්ද? CD. එහෙනම් සම්මුඛ පාදයේ tan 60 බලන්නකො tan 60 යගේ කීයද කියලා? tan 60 කීයද? මෙන්න දිනනවා tan 60 මූල 3යි. මෙන්න tan මෙන්න 60. tan 60 මූල 3යි. AC කීයද? AC කියන්නේ මේ දුරනේ 20 ධන h. ආයෙ බලන්නකො. මෙතන AC වලගේ වෙන්නේ මෙන්න මේ මෙයානේ. මෙතන නම් මෙතෙන්ද 20යි. මෙතන නම් මෙතෙන්ද h. එහෙනම් සම්පූර්ණ උස කියන්නේ මේ 20 ධන h. සම්පූර්ණ උස කියන්නේ 20 ධන h. එහෙනම් AC කියන්නේ 20 ධන h. බෙදීම CD කියන්නේ කීයද? x කියන එක අපි වුණා 20යි. හරස් ගුණයෙන් වැඩි කරපම් 20යි මූල 3. සමානයි 20 ධන h. 20යි මූල 3 සමානයි 20 ධන h.
right දැන් බලන්නකෝ මෙතන මම මේ සුළු කිරීම පොඩ්ඩක් උඩට ගන්නවා මෙහෙන් ලියන්නම් පේන්නේ නැති නිසා නෑ සම්පූර්ණ එක හොයලා 20ක් අඩු කරත් හරි අවුලක් නෑ එහෙම ගන්නත් පුළුවන් මං ගත්තේ මෙතන කෝණය 60යි නම් h ධන 20 සම්මුඛ පාදයේ බෙදීම මධ්‍ය පාදයේ 20 එහෙනම් මේ ධන 20 මෙහෙට එනකොට ඍණ 20 වෙනවා එහෙනම් 20යි මූල 3 ඍණ 20 සමානයි h දැන් ඔන්න සුළු කිරීම බලන්න මේ විදිහ එකක් සුළු කරද්දී මං කරන ක්‍රමේ මේ පදයේ තියෙනවා 20 මේ පදයේ තියෙනවා 20 20 එළියට ගන්න. මේ පදයේ 30 තියෙනවා මේ පදයේ 30 තියෙනවා 20 එළියට ගන්න. මෙතන ඉතිරි වෙනවා මූල 3. 20 එළියට ගත්තාම මෙතන ඉතිරි වෙනවා 1. සමාන h 20යි. දැන් කවුරු හරි කෙනෙක් දාන්න බලන්න මූල 3 යගේ කීයද කියලා? මූල 3 කීයද? එකයි දශම 7 කියලා ගන්න එපා 1.73 කියලා ගන්න. ඉතින් මම දාලා තියෙන 1.7 කියලා 1.73 කියලා ගන්න. අඩු කිරීම එක සමාන h එහෙමනම් මෙතන 1.73 එකක් ගියපුවම 0.73 වැඩි කිරීම 20 සමානයි h මේ බිඳුවෙන් මේකේ දශම ස්ථානයක් අයින් කරනවා. ඔන්න බලන්න සුළු කිරීම. කැල්කියුලේටර් අවශ්‍ය නැහැ. මේ බිඳුව අයින් කරපුවම මෙතන 2 වෙනවා. දශම ස්ථානයක් අයින් කරපුවම මෙතෙන් එනවා 7.3 වෙනවා. එහෙනම් h 3 වරක් 2 6යි 7 වරක් 2 14යි දශම ස්ථානයේ 1යි h වල ගේනවා 14.6. h වල අගේනවා 14.6. h වල ගේනවා 14.6. හැබැයි එතන හොඳට බලන්න ඒක මීටර වලින් එන්නේ සෙන්ටිමීටර නෙමෙයි. කොසල බලන්න එතන සෙන්ටිමීටර නෙමෙයි දෙන්නේ මීටර තියෙන්නේ. දැන් බලන්න O level පන්තියේ තිබ්බ ගණන් වලට අමතරව A level වලට පොඩි කොටසයි ඇඩ් උනේ. හැබැයි ගානක තියෙන කම්ප්ලෙක්සිටි එක කියන්නේ සංකීර්ණතාවය ටිකක් වැඩි. එහෙම නැත්නම් ඒක ඇඩ්වාන්ස්ඩ් ලෙවල් වෙන්නේ නැහනේ. ඇඩ්වාන්ස්ඩ් ලෙවල් කියන්නේ උසස් පෙළ. ඕඩිනරි ලෙවල් කියන්නේ සාමාන්‍ය පෙළ. ওই දෙක අතර වෙනසක් තියෙනවා. ඔන්න දැන් ඔයගොල්ලෝ මේ වෙනසක් දකින්න. මං එනවා ගැටලු අංකය 19. මම මේ ගණන් ටිකක් අතෑර ඉන්නේ. හේතුව එව්වා ඕගොල්ලන්ට තමයි මං ඉතිරි කරන්නේ. ගැටලු අංකය 19ට එමු. හරි ටියුට් එක නැති අය ගැටලු අංකය 19 මං ආයේ ගානා දෙන්නම්. තව විනාඩි 10ක් රැඳිලා ඉන්න පන්තියේ මම මේ ගාන කරලා පන්තිය ටිකක් කලින් නවත්තනවා හේතුව මල ගෙදරකට යන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් මේ විනාඩි 10ක් පොඩ්ඩක් රැඳිලා ඉන්න අයින් වෙන්න එපා. ඉතින් ටික ඔයගොල්ලෝ හෝම්වර්ක් එකක් විදිහට කරගෙන යන්න. මෙන්න මේ පාදයයි මේ පාදයයි සමානයි. මේ කෝණී අංශක 30යි. මෙතන P
Q මෙන්න R මෙන්න S. QR වල දිගයි අහන්න. QR වල දිගයි අහන්න. ඒ වගේම තමයි අද මේ ගණන් ටික ඔයගලන්ට හෝම්වර්ක් දාලා මම අමතර පන්තියක් දාලා තමයි මේ ගණන් ටික කතා කරන්නේ. කියන්නේ බදාදා නේ සාමාන්‍ය පන්ති දෙන්නේ. ඊගාව බදාදා දෙන්නේ 27 වෙනිදා. ඊට කලින් බොහෝ වෙලාවට පන්තියක් දානවා ටිකක් හවස්වරුවක් වුණාට කමක් නැහැ. මම කලින් දවසකට විතර කලින් දාන්නම් link එක. message එකකුත් එක්කම voice message එකක් එක්කම. එදාටත් අපි පැය දෙකක් වගේ කරලා මේකේ ගණන් ටික ඉවර කරගෙන මේ සම්බන්ධතා ටික ඔප්පු කරන එක ඉවර කරගමු. එතකොට ඊගාව දවසේ මට මේ ටියුට් එක ඉවර කරගන්න පුළුවන්. ඊගා පාඩම විදිහට මම සැලසුම් කරලා තියන්නේ කෝණ මිනුම් කරණය. අපි පළවෙනි ගෲප් එකේ කෝණ මිනුම් කරණයේ පාඩම කරලා තියෙන්නේ. ඒ පාඩම ඊට වඩා ටිකක් විතර සංකීර්ණයි. ඒකේ දෙවෙනි කොටසත් එක්ක සම්පූර්ණ කරලා ඊගාව මාසයේ ටියුට් එක විදිහට ඒක දෙනවා. බලයේ පාඩමට සම්බන්ධ වෙලා ඉන්න අය බලයේ පාඩමේ ටියුට් එක හෙට තැපැල් කරනවා. ඒකට ඕගොල්ලන්ට ඒක දිගටම කරගෙන යන්න පුළුවන්. අපි කොහොම හරි කරලා අපේ ගමන යන්න වෙනවා. රට වහලා තිබ්බත් ඇරලා තිබ්බත් මොනවා කරත් අපිට අපේ ගමන යන්න වෙනවා. අහන්නේ QR දිග කියන්නේ මේ දිග. මේ කෝණය අංශක 90ක් ඉඳන් මේ දෙන්න සමානෙ ඉඳන් මෙයත් 45ක් වෙනවා මෙයත් 45ක් වෙනවා. එහෙම නෙවෙයි. එතකොට මෙන්න මේ පාදයේ දිග ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න වගුව. මම මෙයා මෙහෙම කරලා දෙන්නද? ටිකක් පැහැදිලි වෙන්න. එතකොට නම් කට්ටිය ගාන හදයි ඉතින්. කමන්නේ ඉතින් ගාන හදන්න නෙන්නේ කොහමද? දැන් බලන්න. දැන් මේකනේ QR කියන්නේ. මෙන්න මෙයයි හොයන්න තියෙන්නේ. කෝ උත්තර එන්නේ නැහනේ. මම වැඩ කළා බෑ. මං වැඩ කරොත් මං විභාගේ පාස් වෙයි. මං විභාගේ පාස්නේ. ඕගොල්ලෝයි වැඩ කරන්න ඕනේ. තාම ආවේ නැහැ උත්තරයක්. right මම ලියනවා මෙන්න මේ සම්බන්ධතාවය sin theory. sin theory කීවොත් ලියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම කාරණය. cos theory. මධ්‍ය පාදයේ බෙදීම කාරණය tan theory. සම්මුඛ පාදයේ බෙදීම මධ්‍ය පාද. මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් අපි පාවිච්චි කරන්න ඕනේ මෙතන.
sin තිය කීයද? භාගයයි. cos තිය කීයද? මූල 3 බෙදීම 2යි. tan තිය කීයද? 1ට මූල 3. tan තිය 1ට මූල 3. එහෙමනම් අපිට මේ ඕනෙම එකක් පාවිච්චි කරලා ගාන හදන්න පුළුවන්. හැබැයි මම තෝරගන්නවා tan තිය. මොකද අපිට ඒක වඩාත් ලේසි වෙයි. දැන් බලන්නකො මෙතන tan තිය ලියනවා. tan තිය. මෙයාට ලියන්නේ සම්මුඛ පාදයේ සක බක සබ සම්මුඛ පාදයේ PS නෑ QS. සම්මුඛ පාදයේ QS. මධ්‍ය පාදයේ PS. මධ්‍ය පාදයේ PS. හැබැයි tan තියගේ කීයද බලන්න වගුවෙන්. tan තිය කීයද? 1ට මූල 3. එහෙනම් එක බෙදීම මූල 3. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? QS වලගේ 1යි PS වලගේ මූල 3යි. එහෙනම් QS වලගේ 1යි PS වලගේ මූල 3යි. මෙයයි සමානයි කියලා දීලා තියෙනවා. එහෙනම් මෙයයි සමානයි නම් මෙයත් එකක් වෙන්න ඕන. එහෙම වෙන්න බෑ. එහෙමනම් මෙන්න මේ දීලා තියෙන දත්ත අනුව මෙයාගේ වර්ගය ධන මෙයාගේ වර්ගය සමානයි මෙයාගේ වර්ගය. QR වර්ගය සමානයි QS වර්ගය ධන SR වර්ගය. එහෙම වෙන්න බෑ. එහෙමනම් QR කියන්නේ මූල QS වර්ගය ධන SR වර්ගය. QS කියන්නේ එකයි එකේ වර්ගය ධන එකේ වර්ගය. කීයද එන? වර්ගමූල OQS කියලා එහෙම දාන්න ඕමනවක් නැහැ. අපිට ගාන හදා ගන්න පුළුවන්. එහෙමනම් මෙතන QR නේ. QR සමානයි වර්ගමූල මම ආයෙ කියන්නේ ඉලියලා තියෙන එකමයි. එකේ වර්ගය ධන එකේ වර්ගය. එකේ වර්ගය 1යි. එකේ වර්ගය 1යි. 1 1 2යි. එහෙමනම් QR කියන්නේ මූල 2. QR කියන්නේ මූල 2. ඔන්න මනේස බලන්න මං අගයන් ආදේශ කරලා ගත්තේ. මතීෂනේ. අගයන් ආදේශ කරලා ගත්තේ මූල 2යි කියන්නේ. ඔන්න බලන්න අපි A level වලදී හිතන විදිය O level වලට වඩා වෙනස් කළ යුතු කාලය දැන් එළඹිලා තියෙනවා. A level වලට හිතන විදිය O level වලට වඩා වෙනස් කරන්න ඕනේ. එතකොට ඒ තුල පිටලා තමයි මම මේ ගණන් ඕගොල්ලන්ට එකිනෙකට වෙනස් ආකාරයේ ගණන් දීලා තියෙනවා. මේ වගුවේ අගයන් ටික හොඳට මතක තියෙන්න ඕනේ. විභාගෙදී මේ ටික දෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි අපි මේක මතක තියාගෙන ඉන්නකොට අපිට පන්තියේ එදිනෙදා වැඩ කරගෙන යන්න පහසු වෙනවා. මොකද අපිට මතකයේ තිබ්බාම පොත් පෙළ පෙළින් දුමනවක් නැහැ ගණන් හදා ගන්න ලේසි. right එහෙනම් අපි homework විදියට අතාරලාපු ගැටළු අංකය 14 ගැටළු අංකය 17 ගැටළු අංකය 20 21 22 23 24 25 බලන්න උත්සාහ කරලා බැරි වුණොත් හොඳයි.
පුළුවන් වුණොත් නෙවෙයි. බැරි වුණොත් හොඳයි. ඇයි ඒ? වටින්නේ පුළුවන් වීම නෙවෙයි උත්සාහ කිරීම. අනිවාර්යෙන් A level කියන්නේ අපි කැප වෙන තරමට ප්‍රතිඵල තියෙන එක්සෑම් එක. එන්න ඔය ගණන් ටික උත්සාහ කරලා පුළුවන් විදියකට මට WhatsApp message එකක් දාන්න උත්තර ටික. ඒක හරිද වැරදිද කියන එක අදාළ වෙන්නේ නැහැ. උත්සාහ කිරීමයි වැදගත් වෙන්නේ.